නිව් ඩයමන්ඩ් කියන බොරතෙල් රැගෙන යන මේ නෞකාව මේ වන විට ලංකාවේ මුහුදු තීරයේ ඉඳලා නාවික සැතපුම් 22කින් රැඳී සිටිනවා. ඒ ස්ථානයේ ගැඹුර කිලෝමීටර් 3.1ක පමණ වෙනවා. මේක ගැඹුරු මුහුදක් කිලෝමීටර් 3.1ක් වතුර. ඊට පස්සේ තමයි මුහුදු වතුර තියෙන්නේ. එතකොට මේක ගැන අපි අවධානයෙන් ඉන්නවා. අපේ පළවෙනි අවශ්‍යතාවය තමයි නෞකාවේ දැනට පවතින ගින්න පාලනය කිරීම. ඒ පාලනය කිරීමෙන් අදහස් කරන්නේ ගින්න ස්මෝක් එක තියෙනවා, දුම නගින එක තියෙනවා. ඒක සමහරට සති ගණන් තියෙන්න පුළුවන්. නමුත් නෞකාවේ ගින්න සහ ගින්න නැවත ඇතිවීමේ තියෙන ප්‍රවණතාවය නැවතුවට පස්සේ තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ ඒ නෞකාව සුරක්ෂිතයි කියලා අපිට තහවුරු කරන්න. අපි ඒක කියන රේන්ඩර් සේෆ් ප්‍රොසීජර් එක. එතකොට ඒක කරාට පස්සේ මේ නෞකාව අයිතිකාරෝ දැන් ඒක අයිති සමාගම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම DGMS Director General Merchant Shipping එතුමා යටතේ මේ කටයුතු සිද්ධ වෙනවා. එතකොට ඒගොල්ලොට ඒ නෞකාව බාර දෙනවා. ඊට පස්සේ ඒක එතනින් ඉවත් කර ගැනීම සඳහා දැනට තියෙන තත්ත්වය මට ඉතාමත්ම පැහැදිලිව කියන්න පුළුවන්. ලංකාවට මේ ඔයිල් ස්පිල් එකක් තෙල් ගලා යෑමක් මේ කිසිම අවදානමක් නැත. ඒක වෙන්න පුළුවන් දෙයක්. නමුත් එහෙම වෙන්න දැනට තියෙන අවස්ථාවක් නැහැ. එකක් මේක මොරිෂස් වල අර තෙල් නැවක් ගොඩ ගියා වගේ ගිහිල්ලා යට වදින්න තැනක් නැහැ. ගැඹුරු මුහුදක් තියෙන්නේ. මේ නැවකාව ගොඩ බිමට තව කිලෝමීටර් නාවික සැතපුම 22ක පමණ දුරක් තියෙනවා. ඒ ප්‍රදේශයේ තියෙන දියවැල් වල ස්වභාවය අනුව ඒ නෞකාව දැනට වෙරළාසන්නව වෙරළට සමාන්තරව දකුණට ගමන් කිරීමේ ප්‍රවණතාවය තියෙනවා. ඊටාත්ම හෙමින් මේ නෞකාවේ මුහුදු මතු පිට ඉඳලා වතුර යටට මීටර් 20ක් ඒ කියන්නේ අඩි 60ක ප්‍රමාණයක නෞකාව තියෙනවා. මේ නෞකාවක එහෙම ගිලී යාමක් වුණොත් දැන් අපි දකින්නේ බොරතෙල් ඊටාත්ම ඝන ද්‍රව්‍යයක්. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ නෞකාව වටේටම මේ බූම් කියලා දෙයක් තියෙනවා. ඒ බූම් එක දාලා ඒ නෞකාවෙන් ඒ කාඳු වෙන තෙල් ප්‍රමාණය ඒ ස්ථානයටම කොටු කරලා හිර කරලා තිබේ ගැනීමේ හැකියාව. එතකොට ඒ සඳහා අවශ්‍ය මේ බූම් කියන කොටසේ උපකරණ ඒකලා බේසිකලි බැරියර් එකක්. ඒක ලංකාවේ තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය වෙන උපකරණ කෝස්ට් ගාඩ් එකේ තියෙන උපකරණත් වරාය අධිකාරියේ තියෙන උපකරණත් මේ හම්බන්තොට වරාය පාලන අධිකාරියේ තියෙන උපකරණත් ඒ හැම දෙයක්ම ජාතික වශයෙන් තියෙන හැම දෙයක්ම දැන්ටමත් ඒ ස්ථානගත කරලා තියෙනවා. ඊටාත්ම කෙටි කාලයක් තුල මේක අපිට කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඒක කරාට පස්සේ මොකද කරන්නේ? ඒක කරාට පස්සේ ඒව නවතත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒ සේරම උනාට පස්සේ මේක 100%ක්ම එකතු වෙන්නේ. ඊට පස්සේ කරන ක්‍රමවේදයක් තමයි මේකට කිමිකල් එකක් දාලා ඒක විනාශ කරලා දානවා. එතකොට ඒකට අවශ්‍ය වෙන ගුවන් යානයක් ඒකටම සකසුන ගුවන් යානයක් අද හවස් වෙනකොට අපි මත්තලට බලාපොරොත්තු වෙනවා. ඒක ඉන්දිය වෙරළාරක්ෂක හමුදාවේ ඒ සඳහා නිර්මාණය වෙච්ච ගුවන් යානයක්. එතකොට මේ ජාත්‍යන්තර සම්බන්ධතාව ඔස්සේ තමයි අපි මේ දේවල් කරන්නේ. එතකොට මේවා ගේන එතනට ඒගොල්ලොත් යම් සැලසුමක් යම් උපකල්පනයක් යම් පෙර සූදානමක් තිබ්බ නිසා මේ තොරතුරු මත අපි අවධානයෙන් ඉන්නවා. ඒ සමගම එකතු වෙලා ඉන්නවා ඉන්දිය වෙරළාරක්ෂක හමුදාවේ මේ ගිනි නිවීම සඳහාම නිර්මාණය කරපු නෞකා ඒවා සඳහා විශේෂඥ පුහුණුව ලැබපු නැව් මුල්ලුවන්. එතකොට හවස වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා තවත් ඒ වගේම නැව් එතනට දෙකක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්දිය නාවික හමුදාවේ නෞකාවක් මෙතනට පැමිණිලා තියෙනවා. ඒගොල්ල ඒ නෞකාවල තියෙන ගුවන් හෙලිකොප්ටර් යාන අපි පාවිච්චි කරනවා. ඒකත් එක්කම ලංකාවේ මේ විශාල ප්‍රමාණයේ නෞකා හසුරවන්න පුළුවන් ටග් යාත්‍රා තුනක් මේ ස්ථානයට දැන්ට එකතු වෙලා තියෙනවා. තව එක ටග් යාත්‍රාවක් ළඟා වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගින්න මැඩපවත්වලා නෞකාවේ ගින්න නැවතත් ඇති නොවන තත්වයකට පත් කළා නෞකාවට බෝඩ් දෙලා මේ නෞකාව සුරක්ෂිතව මේ ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා නෞකාවේ 23 දෙනෙක් හිටියා. ඒ 23 දෙනෙන් 19 දෙනෙක් අපි සමග ඉන්නවා නාවික හමුදාව සමග. ඔවුන්ට කිසිදු අනතුරක් නැහැ. එක පුද්ගලයෙක් දරුණු පිලිස්සුම් තුවාල සහිතව අපි ඔහුව ඉතාමත්ම සුරක්ෂිතව කල්මුනේ ගිනිහිල්ලා එතන පොලිසිය මේ එතන රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඔහුගේ තත්ත්වය යහපත් අතපල්පින් පවතිනවා. ඒ හොස්පිටල් එකේ ඉන්න පුද්ගලයාත් 19 දෙනෙක් අපි නාවික හමුදාව අපි නව්වල තියාගෙන ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ උදව්ව අවශ්‍ය වෙනවා. ඒගොල්ලන්ගේ දැනුම මට අවශ්‍ය වෙනවා. මේ නෞකාවට නැවතත් ගොඩ බැසාම එකට ඒගොල්ලන්ගෙන් ඒ ප්‍රයෝජනය ගන්න.
මේකේ නැවේ කපිතාන්වරයා සහ තවත් පුද්ගලයෙක් ඉන්දිය වෙරළාරක්ෂක හමුදා නෞකාවක ඉන්නවා. ඔහුගේ උපදෙස් සහ ඔහුගේ දැනුම මත ඒ ටග් යාත්‍රා සහ නෞකාවලින් ගින්න මැඩ පැවැත්වීමේ වැඩ කටයුතු මේ අවස්ථාවෙන්නකට කරගෙන යනවා. එක පුද්ගලයෙක් මිසින් ඒ පුද්ගලයා දැන්ට ලැබුණ අපි ජීවිත බේරාගත්ත ඒ පුද්ගලයන් ඒගොල්ලොත් එක්ක සම්මුඛ සාකච්ඡා පවත්වලා ඒගොල්ලන්ගේ තොරතුරු හොයා ගැනීම අනුව පෙන්눔 කරපු දේ තමයි ඉස්සලාම මේ නෞකාවේ එන්ජින් කාමරයේ බොයිලරුවේ තමයි මේ පිපිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පිපිරීමත් සමගම අපි බලා කිය තොරතුරු අනුව ඒ පුද්ගලයා ඒ ස්ථානෙම ඒ අනතුරට ලක් වෙලා තියෙනවා. ඔහුව එළියට ගන්න හැකියාවක් තිබිලා නැහැ. එතකොට ඒ අනුව ඔහු ගැන ජීවතුන් අතර මේ බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි මේ තියෙන තත්ත්වයේ උඩ. නෞකාව ඉස්සල්ලාම ගින්න ඇතුනේ එන්ජින් කාමරේ. එන්ජින් කාමරේ ඇතුණු ගින්න ෆනල් එක ඔස්සේ පෙන්눔 කරා දුම එළියට. ඊට පස්සේ ගින්න පැතුරුණා සුපර් ස්ට්‍රක්චර් එක. සුපර් ස්ට්‍රක්චර් කියන්නේ නෞකාවක පරිපාලනමය කොටස. එතන තමයි කාමර සහ සුක්කානම් මැදිරි ඒ වගේ බ්‍රිජ් එක ඒ කොටස තියෙන්නේ. එතකොට මේ කොටසයි නෞකාව ඉදිරියේ අරගෙන යන බොරතෙල් අතරයි ලොකු වෙනසක් තියෙනවා. මේ බොරතෙල් තියෙන කොටස ඉතාමත් සුරක්ෂිතයි. නෞකාව ජපාන සහතිකය තියෙන නෞකාවක් අවුරුදු 20ක් පරණ වුණාට ඒකින්ද ඒකේ මේ බොරතෙල් ගිනියන නැව් හැම එකක්ම ඩබල් හල් කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ අපිට පෙන්න තියෙන හල් එකට අමතරව ඇතුලෙන් තව හල් එකක් තියෙනවා. එතකොට මේ දෙක අතර තියෙනවා බලාස් වෝටර්. ඒ කියන්නේ වතුර පුරවලා තියෙනවා. ඒ අණුව බොරතෙල් වලට කිසිම මේ ගින්නෙන් හානියක් නොවෙන්න තියෙන අවකාශය වැඩි. එතකොට ඒක තහවුරු කර ගැනීම සඳහා තමයි අපි බවුන්ඩරි කූලින් කියලා මේක හඳුන්වනවා. අපි ටග් යාත්‍රා පාවිච්චි කළා දිගින් දිගටම මුදු වතුර පාවිච්චි කළා අපි කරන්නේ ඒ ස්ථානය ඒ ප්‍රදේශය සිසිලව පවත්වා ගන්නවා. මේකට අපේ ගුවන් හමුදාවේ MI-17 යාත්‍රා ගුවන් මේ හෙලිකොප්ටර් පවා සම්බන්ධ වුණා. එතකොට මේක තමයි පසුබිම. මේකට දැන් නාවික හමුදාවේ ප්‍රධානතම කැපිටල් ෂිප්ස් ප්‍රධානම නෞකා 3ක් එකතු වෙලා තියෙනවා. ඉන්දිය වෙරළාරක්ෂක හමුදාවේ එක නෞකාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන්දිය නාවික හමුදාවේ නෞකාවක් කැපිටල් ෂිප් එකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට අමතරව අපේ ගුවන් හමුදාවේ සහ ඉන්දිය වෙරළාරක්ෂක හමුදාවේ ගුවන් යාන අපි පාවිච්චි කරලා තියෙනවා. අද හවස වෙනකොට අපි තව ඩෝනිය යාත්‍රා මේ ගුවන් යාන දෙකක් මත්තලට බලාපොරොත්තු වෙනවා විශේෂ උපකරණ කීපයකුත් සමගම. අද හවස වෙනකොට අපි තවත් යාත්‍රා කීපයක් මේ ස්ථානට බලාපොරොත්තු වෙනවා. මේ දේශීය කලාපීය වශයෙන් අපිට අවශ්‍ය සහයෝගය අපිට ලැබිලා තියෙනවා. අද උදේ අපිට මලදිවයිනේ කෝස්ට් ගාඩ්ගේ එතන ප්‍රධානියත් කතා කරා. ඒගොල්ලොත් ඒක ගැන විමසිල්ලෙන් ඉන්නවා කියලා. අපි මේ විදියට කලාපයේ සියන හැමෝම සහ බලවත් රාජ්‍යයන් සියල්ල දැනුවත් කළා. ඒගොල්ලන්ගේ තියෙන සම්පත් අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රශ්න වල විසඳුම් ටික ඉසුදුරු දේවල් අපි කතා බහ කරමු.